හරි කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්න හිතුණා. මොකද හේතුව මේ ගොඩක් අය එක ප්‍රශ්න අහනවා. ඉතින් ඒ වලින් මට තේරෙනවා තවමත් සමහර අයට මේ සමහර අපේ මල්ලිලට අයිඩියා එකක් නැහැ කොහොමද හරියට මේ ට්‍රේඩ් එකකට සෙට් වෙන්නේ කියලා. ඉතින් මං සරල කාරණා ටිකක් කියන්නම් ඔයාලට මේ ඔයාලා අහපු ප්‍රශ්න වලින්. ඉතින් ඒ වලට මේ සමහර ප්‍රශ්න වලට උත්තර තමයි මෙතන තියෙන්නේ. බලන්න මොනාරි ප්‍රශ්න වලට උත්තර නැත්නම් ඒවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒ වලට පස්සේ ආයි වීඩියෝ එකකින් උත්තර දෙන්නම්. හරි අපි බලමු මොකද්ද මේ importance of both economic calendar. මොකද්ද මේ වැදගත්කම economic calendars දෙකක් පාවිච්චි කරන එකේ වැදගත්කම නැත්නම් economic calendars දෙකක් use කරන එකේ වැදගත්කම මොකද්ද කියලා. මෙහෙමයි. දැන් ඔයා හොඳට බලන්න මේක මොකද්ද මේ තියෙන්නේ අපිට economic calendar එක forex factory එකේ. දැන් forex factory එකේ economic calendar එක ගත්තම මේ 6 වෙනිදා Friday ආපු economic calendar එක. එතකොට මේ calendar එකේ දීලා තියෙන ඔයාට high impact news 3ක් සහ low impact news එකක්. හරිද? දැන් මේ economic calendar එකේ වල news 4කින් දීලා තියෙනවා සම්පූර්ණ සාරාංශගත කරලා. නමුත් ඔයා බැලුවොත් ඔයාට මෙතන තියෙන මේ investing.com එකේ news economic calendar එක ඒත් 6 වෙනිදාම තමයි. 6 වෙනිදා economic calendar එක මීට වඩා වෙනස්. මේ තියෙනවා මෙතන 6 කියලා. 6 වෙනිදා economic calendar එක මීට වඩා වෙනස්. අතන news 4යි තියෙන්නේ. මෙතන තියෙනවා news 10ක් 12ක් විතර. එතකොට මේ ඔක්කොම ફોකස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොගෙම අපිට මේ ફોකස් කරලා තියෙන්නේ මේන් අර අතන තියෙන 4 තමයි. නමුත් අපිට මෙතන මේ forex factory එකට වඩා දෙයක් අපිට මෙන්න මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. මොකද මේක divide කරලා තමයි හදලා තියෙන්නේ. මේක පොඩි news තිබ්බට මෙතන ඔයාලා හිතනවාද මේ impact එක low impact news තියෙන්නේ කියලා. නමුත් නෑ, මේ වලින් අපිට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අතන තියෙන 4ට වඩා මේ 4ෙන් අපි market එක දකින්නට වඩා මෙන්න මේ නිවස් ටිකෙන් ඒ කියන්නේ මේ නිවස් ඔක්කොම එකතු කරලා ගද්දී අපිට මාකට් එක ගැන ලොකු view එකක් එනවා. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. මේවා සාමාන්‍යයෙන් මම යූස් කරන ට්‍රික්ස්. ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මෙහෙමනේ මේ සමානයට මම යූස් කරනවා economic calendars 3ක්. හරි. එතකොට මම මේ investing.com එක යූස් කරනවා. එතකොට forex factory එක ඊට පස්සේ මම trading economic එකෙත් බලනවා. මොකද trading economic එකේ එයාලා chart එකක් graph එකක් විදියට හොඳට පෙන්눔 කරලා දෙනවා මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක අපිට තුනම compare කරලා හරියම entry එකකට හොඳම entry එකට යන්න පුළුවන් මේ අවස්ථාවකදී. ඒ කියන්නේ අපිට දැන් ඔයා මේකේ විතරක් බැලුවා නම් ඔයාට මේකෙන් අයිඩියා එකක් ගන්නවට වඩා ඔයාට මේකයි එතකොට මේ ට්‍රේඩින් ඉකොනොමික් එකයි දෙකම බලපුවම ඒකේ නිවුස් වැඩි. එතකොට අපිට බලන්න පුළුවන් USD එකට කොහොම ඉම්පැක්ට් එකක්ද තියෙන්නේ ඉස්සරහට කියලා. මේ නිවුස් වලින් මොකක්ද කියවෙලා තියෙන්නේ USD එකට කියලා. පැහැදිලිද? මෙන්න මේ වගේ දේවල් මතක තියාගන්න. ඉකොනොමික් කැලෙන්ඩර් එක බලද්දි මම හැමතිස්සෙම කියනවා වගේ ඉතින් ඉකොනොමික් කැලෙන්ඩර් එක ගැන ආයි කියන්න ඕනේ නැහැ. ප්‍රීවියස් එක තියෙනවා. ප්‍රීවියස් එකට පස්සේ ෆෝකාස්ට් එක තියෙනවා. ෆෝකාස්ට් එකට පස්සේ ඇක්චුවල් එක තියෙනවා. දැන් ඔයා හිතන්න ප්‍රීවියස් එක 4.6යි ෆෝකාස්ට් එක 4.6යි. එතකොට ඇක්චුවල් එක මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? ඇක්චුවල් එක ඇවිල්ලා තියෙන 4.5ක්. ඒ කියන්නේ මොකද්ද? ප්‍රීවියස් එකටයි ෆෝකාස්ට් එකටයි වඩා මේ ඇක්චුවල් එක අඩුයි කියන එක. පැහැදිලිද? එතකොට ඒක අපි USD එකට ගන්න සාමාන්‍ය නෙගටිව් ඉම්පැක්ට් එකක් නැත්නම් ඉම්පැක්ට් එකක් නෑ. නෝමල් මේක. කිසිම මේ ඉම්පැක්ට් එකක් නෑ. මොකද මෙයාලා ෆෝකාස්ට් එක දීලා තියෙන්නේ 4.6ටම තමයි. පැහැදිලිද? දැන් ඔයා හිතන්න මෙතන ප්‍රීවියස් එක තියෙනවා 4.6ක්. මෙයාලා ෆෝකාස්ට් එක දෙනවා 5.6ක්. හරි? එතකොට ඔයා හිතන්න මෙතන එනවා ඇක්චුවල් එක 5.8ක්. එතකොට මොකද්ද? ප්‍රීවියස් එකට වඩා ෆෝකාස්ට් එක හොඳයි. ෆෝකාස්ට් එකට වඩා ඇක්චුවල් එක හොඳයි. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේක තමයි අපිට ස්ට්‍රෝං ඉම්පැක්ට් එකක් ගේන්නේ USD එකට. පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රීවියස් එකටයි ෆෝකාස්ට් එකටයි දෙකටම වඩා මේ ඇක්චුවල් එක හොඳයි. සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. ප්‍රීවියස් එක තියෙනවා 4.6ක්. ෆෝකාස්ට් එක දීලා තියෙනවා 4.8ක් කියලා හිතන්න. හැබැයි මේ දෙකටම වඩා අඩුවෙන් එනවා ඇක්චුවල් එක 4.3ක් එනවා. ප්‍රීවියස් එකටත් අවුල් ෆෝකාස්ට් එකටත් වඩා අඩුයි මේ ආපු ඇක්චුවල් එක 4.3ක්. අන්න එතකොට මොකද වෙන්නේ? ඒක අපිට ලොකු නෙගටිව් ඉම්පැක්ට් එකක් ගෙනවා අපේ USD කරන්සි එකට. එතකොට අපි ඒ අදාළව වීක් කරන්සි එකත් එක්ක ට්‍රේඩ් එකකට යනවා.
මේවා සාමාන්‍ය සරල දේවල්. මේවා ඒ කියන්නේ මගේ වීඩියෝස් බලලා තවවත් අයිඩියා ගන්න නැත්තම් මම මේ නැවත මතක් කර දීමක් කරන්නේ. එහෙම නැතුව මේක මගේ ප්‍රශ්න අහලා තිබ්බා එක්කෙනා මේ ගැන ආයි කියන්නේ ඒකට මතක් කර දීමක් වගේ තමයි මම මේ වීඩියෝ එක දාන්න හේතුවේ. ලොකු වීඩියෝ ගන්න නෙමෙයි, බලලා අයිඩියා එකක් ගන්න. එහෙම ගැටලුවක් නම් Telegram එකට මැසේජ් එකක් දාලා හරි අහගන්න. හරි. එතකොට අපිට අනෙත් නිවුස් අප්ඩේට්ස් ගන්න කොහොමද? දැන් ඔයා හිතන්න ඔයාට ඉකොනොමික් කැලෙන්ඩර් එක නෙමෙයි හැමදේම ඉකොනොමික් කැලෙන්ඩර් එකෙන්ම නෙමෙයි අපිට හැමදේම බලන්න පුළුවන්. එතකොට අපිට තියෙනවා මෙතන CNN, Forex Live, CNBC, Bloomberg වගේ වෙබ්සයිට්ස් වලින් අපිට ගන්න පුළුවන් අනිත් නිවුස්. සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල යන අද ඉකොනොමික් අප්ඩේට්ස් ගන්න පුළුවන්. සාමාන්‍ය ජියෝපොලිටිකල් ඉෂුව එකක් වෙලා නම් දැන් මේ දවස්වල ඔයාලා දන්නවා හොඳම නිවුස් එක තමයි මේ ඡන්දේ මේ US එකේ මේ යන ඉලෙක්ෂන් එකේ මොකද වෙන්නේ, මොන වගේ මේ අප්ඩේට්ස්ද මෙයාලා දෙන්නේ. එතකොට මේ BBC වගේ නිවුස් වලින් රටවල් වල තියෙන ඉකොනොමි එකට කොහොමද මේක බලපෑම් කරලා තියෙන්නේ, මෙන්න මේ වගේ නිවුස් අප්ඩේට්ස් ගන්න පුළුවන් අපිට මෙන්න මේ අද ඉකොනොමික් වෙබ්සයිට්ස් වලින්. ඔයාලා මේවත් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ. මොකද මේවා ෆලෝ කරන්න ඕනේ කියන්නේ මෙතනදී අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ ජියෝපොලිටිකල් අප්ඩේට්ස් සහ තවත් ඉකොනොමික් ඒ කියන්නේ අපේ ඉකොනොමික් කැලෙන්ඩර් එකට අදාළ සහ ඊට වඩා ගැඹුරට ගිය නිවුස් තියෙනවා මේවල. ඒතර මේ වෙබ්සයිට් ෆලෝ කරනවා නම් ඔයා හැමතිස්සෙම කරන්න ඕනේ ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වෙන්න. හැමතිස්සෙම ඔයා ඉකොනොමික් කැලෙන්ඩර් එක සහ ටෙක්නිකල්මත් නෙමෙයි මේ ඉකොනොමික් මේ වෙබ්සයිට්ස් ෆලෝ කරලා ඔයාට ගන්න පුළුවන් අදහස ගන්න. සමහරවිට ඉකොනොමික් කැලෙන්ඩර් එකේ නැති දේවල් මෙතන එන්න පුළුවන්. අන්න ඒකයි මම මේකත් මතක් කරන්න හිතුවේ. ඉතින් මේ දේවල් ෆලෝ කරන්න. අනිත් එක හරි මම තව එකක් කියන්නම් මේ understand the market without fundamental. මෙහෙමයි ෆන්ඩමෙන්ටල් තමයි මාකට් එක රන් වෙන්නේ. හරි නිවුස් වලට තමයි රන් වෙන්නේ. හරි අපි ඔහොම කියමු. නමුත් හැමතිස්සෙම අපි මේ නිවුස්ම බලාගෙන හිටියොත් අපිට මොකද්ද වෙන්නේ? හැමතිස්සෙම අපි නිවුස්ම බලාගෙන හිටියොත් මේ ට්‍රේඩ් අපිට මිස් වෙන්න පුළුවන්. හරිද? නිවුස් එකක් එනවා. දැන් ඔයාලට ටෙක්නිකල් මම කලිනුත් කියලා තියෙනවා ටෙක්නිකල් තියෙනවා ඔයාලට. කැන්ඩල් ස්ටික් එකකින් ඔයාලට කතන්දරේ කියලා දීලා තියෙනවා. හරි? නමුත් ඔයා නිවුස් එකක් එනකම් බලන් ඉන්නවා. හරි? මම පේන්ට් එකේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. මං අඳින විදිය ගැන නම් එච්චරම හිතන්න එපා. මෙහෙම අපි ගමු. ඔයා හිතන්න. හරි. ඔන්න ඔහොම එනවා. දැන් මාකට් එක මෙතන තියෙන්නේ. මෙතනදී අපිට හොඳ මොකද්ද තියෙන්නේ? හොඳ සපෝට් ලෙවල් එකක් කියලා ගමු. හරි. ට්‍රෙන්ඩ් ලයින් එකක් විදියට ගමු. හරි. හරි මෙතන ඔයාට තියෙනවා හොඳ ට්‍රෙන්ඩ් channel එකක්. එතකොට දැන් ඔයාට මෙතනදී ඔයාට ඔන්න ඔහොම මාකට් එක ඇවිල්ලා දැන් ඔයාට මෙන්න මෙතන හදනවා හොඳ කැන්ඩල් එකක්. මම කැන්ඩල් එක ඇඳලා පෙන්නන්නම්. හරි මෙන්න මෙහෙම ලොකු පින් බාර් එකක් හදලා තියෙනවා. මොකක්ද මේ සෙලිං ප්‍රෙෂර් එකක් මෙන්න මෙතන පෙන්වන්නේ. හරි සෙලිං ප්‍රෙෂර් එකක් පෙන්වනවා. දැන් ඔයාලට මොකද තියෙන්නේ? මේ අපර් ට්‍රෙන්ඩ් ලයින් එකේ ටච් වෙලා තියෙනවා. ඔයාට මෙහෙම ගත්තොත් RSI එක මොකක් හරි ගත්තොත් හරි RSI එක ඔන්න ඔහොම ගිහිල්ලා ඔහොම වෙලා තියෙන්නේ දැන්. හරි මෙන්න මෙතන ඕවර් බෝට් එකක් තියෙන කියලා හිතන්න. හරි දැන් ඔයාලට මේ ඔක්කොම ටෙක්නිකලි තියෙනවා. ඔයා එන්ට්‍රි එකට යන්නේ නැහැ. මොකද ඔයාලට නිවුස් එකක් නැහැ. ඔයා හැමතිස්සෙම හිතනවා ඔයාලට නිවුස් එකක් නැහැ කියලා. නිවුස් එකක් නැති හින්දා ඔයා එන්ට්‍රි එකකට යන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන අවාසිය තමයි මේ මාකට් එකේ ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා මෙන්න මේ කැන්ඩල් එකෙන් හෝ මේ ප්‍රයිස් ඇක්ෂන් එක මෙතන වෙලා තියෙන විදියෙන් අපිට අදහසක් ගන්න පුළුවන්. හරි මම මේකට උදාහරණයකුත් පෙන්නන්නම්. ඊට කලින් මේක අහගන්න සරලව. ඒ කියන්නේ දැන් ඔයාට නිවුස් එක එන්න තියෙන්නේ හෙට හවස 4ට. අද හවස 4 වෙද්දි මෙන්න මේ වගේ කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. මේකෙන් මොකක්ද අපිට කියන්නේ සාමාන්‍ය මෙච්චර ලොකු වික් එකකින් ඇවිල්ලා මෙන්න මෙහෙම ක්ලෝස් කරපු පින් බාර් කැන්ඩල් එකකින් මොකක්ද අපිට කියන්නේ සෙලිං ප්‍රෙෂර් එක කියන්නේ. හරි මෙතන ඔයාට උඩ තියෙනවා සපෝට් ලෙවල් එකක් නැත්තම් මේ රෙසිස්ටන්ට් ලෙවල් එකක් නැත්තම් මෙතන තියෙනවා උඩ මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් වෙලා. හරි ලොකු වික් එකක් එක හදනවා. දැන් මෙතනදී ඔයා ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්නෙ මොකද්ද? ඔයා ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්න ඔයාට බලපාන්නේ මේ කැන්ඩල් ස්ටික් ප්‍රයිස් ඇක්ෂන් එක සහ නැත්තම් මේ ටෙක්නිකලි
ඕවර්බෝට් වෙලා තියෙනවා RSI එක. එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් ටච් එක. හරි? ට්‍රෙන්ඩ් ලයින් එක ටච් වෙලා තියෙන එක. එතකොට මෙතනදී ඔයාලා නිවුස් එකක් එනකන් අතක ගා ඉන්න බෑනේ. නිවුස් එකක් එනකන් ඔයා මේක අල්ලගෙන හිටියොත් ඔයාට මොකද වෙන්නේ? මේ ට්‍රේඩ් එක මිස් වෙනවා. එතකොට දැන් ඔයා බලන්න මෙන්න මේ විදියට මාකට් එක එතනින් පස්සේ ඔන්න සෙල් වෙන්න ගන්නවා. ටික ටික සෙල් වෙනවා. දැන් ඔයාට නෑ. මෙන්න මෙතනදී තමයි නිවුස් එක රිලීස් වෙන්නේ. අද හවස 4ට නිවුස් එක. මේ නිවුස් එක ඔයා හිතන්න යූරෝ USD එකට දැන් USD එකට ආපු ඉම්පැක්ට් එක USD එකට ආපු ඉම්පැක්ට් එක පොසිටිව්. ආයතන මෙතන ආවේ GDP එක කියලා GDP නිවුස් එක පොසිටිව්. ඒකට තමයි මෙතන ඉඳන්ම මේ මාකට් එක හැදුනේ. මෙතන ඉඳන්ම මේ සෙන්ටිමන්ට් එක සහ මේ ඕඩර් ෆ්ලෝ එක හැදුනේ මේ USD එකේ මෙතන එන GDP නිවුස් එකට. දැන් මේක කොහොමද අපි අඳුනගන්නේ? මේක අඳුනගන්න අපිට ඉකොනොමික් කැලෙන්ඩර් එකේ ෆෝකාස්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ෆෝකාස්ට් එක ප්‍රීවියස් එකට වඩා හැමතිස්සෙම වැඩිපුර දීලා තියෙනවා නම් ඒකට මම උදාහරණ පෙන්නන්න. එතකොට ඔයාට ඒක පාවිච්චි කරලා ඒක යූස් කරලා ඔයාට මෙතන ට්‍රේඩ් එකේ එන්ට්‍රි එක ගන්න පුළුවන්. හැමතිස්සෙම අපි නිවුස්ම කියලා නිවුස් එක මතක ගා ඉන්නේ නැහැ. හරි. එතකොට දැන් ඔයා මෙතනදී එන්ට්‍රි එක ගත්තා නම් මොකද වෙන්නේ? ඔයාට රිස්ක් එක තියෙනවා මෙන්න මෙච්චර. ඔයාට දැන් මෙච්චර ලොකු රිස්ක් එකක් ගන්න පුළුවන්ද? දැන් මෙතනදී රිස්ක් එක මෙච්චරයි තියෙන්නේ. රිස්ක් එක අඩුයි ඔයාට ට්‍රේඩ් එක ගන්න තියෙන. හරි. නමුත් මෙතන රිස්ක් එක ඕනවටත් වැඩි. මෙතන ට්‍රේඩ් එක ගත්තත් ඔයාට පිප්ස් ඕනනම් ඔහොම ගියොත් පිප්ස් 150ක් විතර හම්බෙයි. හැබැයි මෙතනදී ඔයා ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගත්තා නම් පිප්ස් 250ක් හම්බ වෙනවා. මොකද්ද වාසිය ඔයාට? මෙතනදී ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්න එක මෙතනදී සමහරවිට මෙතන ඔයා ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගත්තාම මාකට් එක මෙහෙම යන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා ඔයාගේ ස්ටොප් ලොස් එක ටච් වෙලා ආයි මෙහෙම එන්න පුළුවන්. ඒක තමයි අඳුන ගන්න ඕනේ අපිට මේ ෆන්ඩමන්ටල්ම නෙමේ හැමදේම මාකට් එකේ ඕඩර් ෆ්ලෝ එක කොහොමද මේ ලික්විඩි වැඩ කරන්නේ මෙන්න මේ වගේ දේවල් අපි අඳුන ගන්න ඕනේ. ෆන්ඩමන්ටල් සහ නිවුස් ට්‍රේඩින් ඇත්ත ෆන්ඩමන්ටල් වලට තමයි ඉකොනොමික් වලට තමයි මේ මාකට් එක රන් වෙන්නේ. නමුත් ඒකේ අනිත් පැත්තෙන් බලද්දී අපි ඉකොනොමික්ම එනකන් බලාගෙන ඉන්නේ නැතුව අපි මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී කොහොමද මාකට් එකේ රියැක්ට් කරන්න කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒකට මම තව උදාහරණයක් පෙන්නන්නම් ඔයාලට. ඔහොම තියෙනවාට රෙසිස්ටන්ට් ලෙවල් එකක්. මෙහෙම තියෙනවාට සපෝට් ලෙවල් එකක්. හරි. මාකට් එක මෙන්න මේ විදියට ඩ්‍රයිව් වෙනවා. මෙන්න මේ විදියට ඩ්‍රයිව් වෙනවා. හරි. ඔන්න ඔතන තියෙන්නේ. දැන් මාකට් එක. එතකොට දැන් ඔයා හිතන්න මෙතනදී නිවුස් එකක් එනවා. නිවුස් එකක් එනවා. අපි යූරෝ USD ම ගමු. යූරෝ USD එකට නිවුස් එකක් එනවා. කොහොමත් USD එකට පොසිටිව් විදියට. USD එකට පොසිටිව් විදියට නිවුස් එකක් එනවා. නමුත් මාකට් එක තව බයි වෙනවා. දැන් බයි වෙන්නේ මොකද්ද හේතුව? හරිද? යූරෝ එකත් හොඳයි සමහරට USD එකත් හොඳයි වෙන්න පුළුවන්. හරි? USD එකටත් යූරෝ එකටත් මේ පොසිටිව් ඉම්පැක්ට් තියෙනවා. USD එකටත් පොසිටිව් ඉම්පැක්ට් තියෙනවා. හැබැයි USD එකට වඩා යූරෝ එකට පොසිටිව් ඉම්පැක්ට් එකක් තියෙන නිසා මේ හරිය බයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාකට් එක හොඳ ඩිස්කවුන්ට් ලෙවල් එකකින් බලලා සෙල් වෙන්න පුළුවන්. හරි. සමහරවිට මෙතනින්ම මාකට් එක මෙතන කඩාගෙන පහළට යන්නේ නැහැ. නිවුස් එක මෙතනදී ආවට අපි හැමතිස්සෙම බලන්න ඕනේ එතකොට RSI එක මොකද කරලා තියෙන්නේ. හරි. නැත්තම් ඔසිලේට් එක මොකද කරලා තියෙන්නේ. ඒ වලින් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මාකට් එකේ වෙන්න යන්නේ කියලා. දැන් මේ වගේ මැද තියෙන අගයකදී මෙන්න මේ මාකට් එකේ මෙතනත් රිස්ක් එක වැඩි, මෙතනත් රිස්ක් එක වැඩි. කොහෙට ගියත් මැද වගේ අගයකනේ තියෙන්නේ. එතකොට මේ වගේ වෙලාවට අපි ට්‍රේඩ් එක ගන්නෑ. අපි පෙන්ඩිං ඕඩර් එකක් දාගන්නවා මෙන්න මේ ඉහළ තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එකෙන්. පෙන්ඩිං ඕඩර් එකක් දාගත්තම මොකද වෙන්නේ? දැන් USD එකට ඔයා දන්නවා කොහොමත් පොසිටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා. යූරෝ එකට නෙගටිව් ඉම්පැක්ට් එකක් ආව ගමන් මෙන්න මේ ලෙවල් එක ටච් කරලා මාකට් එක සෙල් වෙන්න ගන්නවා. ඒක තමයි පැහැදිලිම කතන්දරේ. ඕකම තමයි වෙන්නේ හැමතිස්සෙම. සමහරවිට මේ හරියේදී ඔයාට සෙල්ලුනේ නැති වුණාට නෙගටිව් ඉම්පැක්ට් එකක් යූරෝ එකට එනකම් මාකට් එක බයි වෙන්න පුළුවන්. කොරෝනා කේස් වැඩි වෙනවයි කියලා ජර්මනි වලට මෙන්න මේ හරිය දෙනවා. එතකොට මොකද්ද බලපාන්නේ? කොරෝනා කේස් වැඩි වෙච්ච එක නෙගටිව් විදියට බලපානවා යූරෝ එකට. USD එකට මේ ආපු GDP නිවුස් එක පොසිටිව් විදියට බලපානවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතනදී හරියම සපෝට් රෙසිස්ටන්ට් ලෙවල් එකේදී මාකට් එක ඕපන් වෙනවා සෙල් සයිඩ් එකට. පැහැදිලිද? මේ වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේ කමෙන්ට් එකක් හරි නැත්නම් ටෙලිග්‍රෑම් එකට හරි මැසේජ් එකක් දාලා. ඊට පස්සේ හරි මම මේකට උදාහරණ මම පෙන්නන්නම් ආයි. මෙහෙමයි. දැන් බලන්න මෙතන.
දැන් මෙතන දීලා තියෙනවා මේ කවද්ද 29 වෙනිදා. 29 වෙනිදා ඒ කියන්නේ මේ 25 වෙනිදා ඉඳන් ආපු සතිය ඔක්තෝබර් මේ ලාස්ට් වීක් එක මෙතන බලන්න මම මේ USD නිවුස් ටික විතරයි අරගෙන තියෙන. USD බලන්න මේ ඇඩ්වාන්ස් GDP එක quarterly කාර්තුවක GDP එක දීලා තියෙනවා මෙතන. මම මේක view කරන්න. හරි. මෙතන දීලා තියෙනවා මෙතන දීලා තියෙනවා 31.4යි. ප්‍රීවියස් එක 31.4යි. ඍණ හොඳද? හොඳට මතක තියාගන්න ඍණ 31.4යි. මෙතන ෆෝකාස්ට් එක දීලා තියෙනවා මොකද්ද මෙයාලා? ධන 32ක්. හරි? ධන 32කට දීලා තියෙනවා ෆෝකාස්ට් එක. හරිද? පැහැදිලිද? හැබැයි මේ නිවුස් එක එන්නේ කවද? 29 වෙනිදා. හරි සතිය අන්තිම තමයි ඒ ඔක්තෝබර් මේ ලාස්ට් සතියේ මේ අන්තිම සතිය අන්තිම තමයි මේ නිවුස් එක එන්නේ. දැන් මේ නිවුස් එක එනකන් අපි බලන් ඉන්නවද ට්‍රේඩ් එකක් ගන්න? නෑ පෝකාස්ට් එක දීලා තිනවා අපි බලාගෙන ඉමු මේකේ මේ නිවුස් එක රිලීස් වෙනකන්. එතකොට තමයි අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් කියලා. නෑ එහෙම කරොත් මොකද වෙන්නේ? අපිට ට්‍රේඩ් එක මිස් වෙනවා. අපි පිප්ස් 50ක විතර අරගෙන තමයි. එහෙම නැති ෆන්ඩමෙන්ටල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕනේ නෑ. ඔයාලට පුළුවන් මේ ටෙක්නිකල් විතරක් බලලා මේ නිවුස් මොකුත් බලන්න ඕනේ නෑ. පිප්ස් 50ක් ගන්න ඕන නම් ටෙක්නිකල් විතරක් බලලා ට්‍රේඩ් කරන්න නේද? දැන් මෙතන තියෙන වාසිය මොකද්ද? මෙතන තියෙන වාසිය තමයි අපි කලින්ම ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්න එක තමයි වැදගත් වෙන්නේ. දැන් නිවුස් එක තියෙනවා අපිට ෆෝකාස්ට් එක තියෙනවා. ඔය සඳුදා. දැන් ඔයා මෙතන මන්ඩේ දකිනවා 29 වෙනිදා නිවුස් එකේ ෆෝකාස්ට් එක. හරි. ඔයා බලනවා මොකද්ද වෙන්නේ මෙතන ඍණ දීලා තියෙනවා. ඍණ 31.4 ඊට පස්සේ ධන 32 ඒ කියන්නේ සම්පූර්ණ හාත්පසින්ම ලොකු වෙනසක්. ඒ කියන්නේ හාත්පසින්ම ලොකු වෙනසක් වෙනවයි කියලා GDP එකේ ෆෝකාස්ට් එක දීලා තියෙනවා. හැබැයි ඇක්චුවල් එක ඇවිල්ලා තියෙනවා 33ක්. මේ දීපු වෙනසටත් වඩා ප්‍රීවියස් එකටත් වඩා ෆෝකාස්ට් එකටත් වඩා උපරිම හොඳට ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේක එනකම් බලන් ඉන්නේ නැහැ. ඒකට මම කියන්නම් හේතුව. මේ බලන්න නිවුස් එක. මෙන්න මේ ඒරියා එක බලන්න. මේ ඒරියා එකේ මෙන්න මේ ඒරියා එක තියෙනවා රෙසිස්ටන්ට් ලෙවල් එකක් විදියට. හරිද? රෙසිස්ටන්ට් ලෙවල් එකක් විදියට ඇක්ට් කරලා තියෙනවා. මේ හරියේදී ප්‍රයිස් ඇක්ෂන් එක බලන්න. ප්‍රයිස් ඇක්ෂන් එක බලන්න මේ හරියේදී ඕන තරම් කැන්ඩල් ස්ටික් වලින් ඔයාලට කියලා දීලා තියෙනවා මොකද්ද වෙන්නේ. මේ කැන්ඩල් එක බලන්න පින් බාර් එකක් විදියට ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් පෙන්නලා තියෙනවා. මෙතන selling candles තියෙනවා. හරි. මෙතන ලොකු resistance level එකක් තියෙනවා. හැබැයි මෙතන ඉඳන් තමයි මෙන්න මෙතන එන GDP එකට මේ ට්‍රෙන්ඩ් එක නැත්තම් ඕඩර් ෆ්ලෝ එක හැදෙන්නේ. ඔයාලට පැහැදිලිද? මෙතන තමයි GDP එක එන්නේ. මෙදා 29 වෙනිදා වෙනකම් බලන් ඉන්න නැතුව අපිට මෙතනින් සෙල් කරන්න පුළුවන්. මොකද්ද සෙල් කරන්න හේතුව? price action එක. price action එක සහ මෙන්න මේ GDP එකට දීලා තියෙන forecast එක. පැහැදිලිද? price action එක සහ මේ GDP එකට දීලා තියෙන forecast එක. එතකොට ඒක තමයි අපිට හේතු වෙන්නේ මෙන්න මෙතනදී සෙල් කරන්න. මෙතනදී මම සෙල් ඕඩර් එකක් දාලා තිබ්බා. ඒක මම ගෲප් එකට දැම්මා. ගෲප් එකට දැම්මම 23 වෙනිදා. 23 වෙනිදා මට මතක විදියට 23 වෙනිදා මේ පෝස්ට් කරා මේ යුරෝ USD එක සෙල් වෙනවා. යුරෝ USD එකට ඕඩර් ෆ්ලෝ එක හැදෙන්නේ මෙන්න මේ හරියේදී. හැබැයි මෙතන තමයි GDP නිවුස් එක එන්නේ. මෙතන ඉඳන් ගත්තොත් ඔයාලා ඕන පිප්ස් 60ක් ඇති. හැබැයි මෙතන ඉඳන් ගත්තොත් පිප්ස් 200ක් විතර තියෙනවා ට්‍රේඩ් එක. පැහැදිලිද? අන්න ඕකයි අපි දැනගන්න ඕනේ. ෆෝකාස්ට් එකට ફોකස් කරන්න ඕනේ ඔයාලා. ඊළඟ සතියේන ෆෝකාස්ට් එකට අනුව ඔයාලගේ ට්‍රේඩින් සෙටප් හදාගන්න පුළුවන්. මේවා ඔයාලා ඔළුවේ තියාගෙන කරන්න. එතකොට දැන් බලන්න මෙතන ප්‍රීවියස් එකට වඩා ෆෝකාස්ට් එක තිබ්බා. ෆෝකාස්ට් එකට වඩා ඇක්චුවල් එක ආවා. මාකට් එක රන් වුණා. හැබැයි මෙතනදී ආවේ. මෙතන ඉඳන් පිප්ස් 60ක් විතර රන් වුණා. මේ 60ද අපිට වැදගත් වෙන්නේ මෙන්න මෙතන ඉඳන් ගත්ත එන්ට්‍රි එකද. ඒකයි කියන්නේ හැමතිස්සෙම අපි බලාගෙන ඉන්නේ නිවුස් එකක් එනකන් නිවුස් එකක් එනකන් කියලා. නිවුස් එකට වඩා වැදගත් වෙන දේවල් මාකට් එකේ දකින්න ඔයාලා පුරුදු වෙන්න. පොඩ්ඩක් එකම විදියට නෙමෙයි විදිය වෙනස් කරලා සිස්ටම් එක වෙනස් කරලා පොඩ්ඩක් ට්‍රේඩ් කරලා බලන්න. දැන් සමහරට මම ප්‍රයිස් ඇක්ෂන් එක බලලා එතකොට මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් බලලා ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්නවා. නිවුස් එකත් එක්ක ඒක මැනේජ් කරගන්නවා. දැන් නිවුස් එක ආවම මෙතනදී මම එක්සෙප්ට් වෙන්නේ නිවුස් එකත් හොඳයි. හරි තව චුට්ටක් රන් වෙනවනේ ඒකත් අපි ඉතුරු කරලා තියෙනවා. එතකොට එතනත් අපිට ප්‍රොෆිට් එකක් එනවා. අනිත් එක තමයි අපි ට්‍රේඩ් එකක් මෙතනදී ගත්තා නම් ඔයා මෙතන ටේක් ප්‍රොෆිට් එක තිබ්බා නම් මෙතන ට්‍රේඩ් එක දැම්මා නම් අපි 0. මිනි ලොට් වලින් ඔයා මේකෙන් 0.05 ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න. එතකොට තව පහක් තියෙනවා. ඒ පහ මෙහෙම රන් වෙන්න දෙන්න. ස්ටොප් ලොස් ටික ඔයා මූව් කරලා තියෙන්නේ මෙතන. එතකොට රිස්ක් ෆ්‍රී ට්‍රේඩ් එකක් විදියට ඒක රන් වෙනවා. මෙන්න මේවා තමයි අපි ප්‍රැක්ටිකලි බලන්න ඕනේ. එහෙම නැතුව මේ ප්‍රැක්ටිකලි බලන්න ඕන දේවල් තමයි මේ දේවල්. ඉතින් මේ දේවල් ගැන තමයි අපි ඔළුවේ තියාගන්න ඕනේ. හරි අපි ඊළඟට බලමු මොකද්ද තියෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ මං කිව්වා
මම මෙන්න මේ විදිහට කිව්වා ෆෝකාස්ට් එක තියෙනවා. මෙන්න මේ ෆෝකාස්ට් එක මම දාලාම මෙතන පෙන්නුවා. මේක මට zoom කරන්න බෑ. මෙතන මම ෆෝකාස්ට් එකට මෙන්න මෙතන edit කරලා මම මේ ඉරි ගහලා පෙන්නුවා. මෙන්න මේ ෆෝකාස්ට් එකට අනුව මේක රන් වෙනවා කියලා. මේ low impact news වලිනුත් අපිට idea එකක් ගන්න පුළුවන්. මේ group එකට මම දාලා තිබ්බ එකක්. මම ඔයාලට ඒක දැම්මේ මේ idea එකක් ගන්න. එතකොට මම මෙතන 23 වෙනිදා මම euro USD එක sell වෙනවා කියලා මෙන්න මෙතන දීලා තියෙනවා. පේනවනේ මේ තියෙන level එක. මෙතන තියෙනවා support level, මේ resistance level එකක්. හරිද? ඒ වගේම මෙතන candlestick එකකින් දීලා තිබ්බ අපිට මේ confirmation එකක්. එතකොට මේ daily chart එක pips 250ක් වගේ sell වුණා මට මතක විදියට. එතකොට මේ candlestick එකකින් අපිට දීලා තියෙනවා මේ idea එකක්. එතකොට මෙන්න මේ level එකට එයි කියලා මම නිගමනය කරනවා. නිගමනය කරන්නේ මොකක්ද හේතුව? නිගමනය කරන්න හේතුව තමයි මෙන්න මේ ෆෝකාස්ට් එක. මම 23 වෙනිදා කියන්නේ හරියටම ෆ්‍රයිඩේ බලනවා. එතකොට මේ සිකුරාදා බලනවා ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා එන එකේ ෆෝකාස්ට් ටික. ඒකට අනුව තමයි මම අදහසක් ගන්නෙ කොහොමද මේක එන්ට්‍රි එක ගන්න කියන එක. පැහැදිලිද? ඔයාලට මේ අයිඩියා එකක් ගන්න විතරයි මම මේවා කියන්නේ. නැතුව මේ එතකොට ඔයාලට මේ වලින් මොකක් හරි ඔලුවට ගියාම ඔයාලට මේ විදියට try කරලා ඔයාලා මොන හරි profit කරන්න නැත්නම් මේ වෙනකන් සමහරවිට profit කරන විදියට හදාගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. හරි. එතකොට මෙතන තියෙනවා euro USD daily. ඉතින් මේක pips 250ක් රන් උනේ අන්නේ හේතුව නිසා. අපි මෙතන මම මේ උඩ බලාගෙන හිටියා නම් news එක මෙදාට එනවයි කියලා මට pips 60යි ගන්න පුළුවන් වෙන්නේ. pips 250ක් ගන්න බෑනේ එතකොට. අන්න ඒකයි කියන්නේ හැමතිස්සෙම ෆන්ඩමන්ටල්ම නෙමෙයි චුට්ටක් බලන්න ඕඩර් ෆ්ලෝ එක කොහොමද වැඩ කරන්නේ, ලික්විඩ් ලෙවල් කොහොමද වැඩ කරන්නේ, රීටේල් ට්‍රේඩර්ස්ලා ලොස් වෙන තැන් බලන්න, ප්‍රයිස් ඇක්ෂන් එක කොහොමද වැඩ කරන්නේ, මේ දේවල් ටෙක්නිකලි චුට්ටක් බලන්න. ටෙක්නිකල් වලින් අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. ඒක හරි. කරන්සි පෙයා එක සිලෙක්ට් කරගන්න එකත් මම කියන්න ඕනේ. ඒකෙදි දැන් ප්‍රශ්න අහලා තිබ්බා ඔයා කොහොමද කරන්සි පෙයා එක සිලෙක්ට් කරන්නේ? දැන් සමහරවිට මම නිව්සීලන්ඩ් මේ CHF මේ ට්‍රේඩ් එකක් දැම්මා. ඒකෙදි කොහොමද කරන්සි පෙයා එක සිලෙක්ට් කරන්නේ? හොඳට මතක තියාගන්න මේජර් කරන්සිස් එක්ක. ඒ කියන්නේ ඔයා හිතන්න මේජර් කරන්සි එකකට නිවුස් එකක් එනවා නම් පොසිටිව් ඉම්පැක්ට් එකක්. මම මෙහෙම කියන්න. හරි. මේජර් කරන්සි එකකට පොසිටිව් ඉම්පැක්ට් නිවුස් එකක් එනවා නම් මේජර් කරන්සි එකට පොසිටිව් ඉම්පැක්ට් නිවුස් එකක් එනවා නම් ඔයාට බලන්න පුළුවන් එතනදී මෙහෙමයි. දැන් නිව්සීලන්ඩ් එකට එනවා පොසිටිව් ඉම්පැක්ට් එකක්. හරිද? එතකොට හිතන්න අන්එම්ප්ලොයිමන්ට් එක අඩු වෙලා එනවා. ඒ කියන්නේ වෙරකියාව අඩු වෙලා එනවා. එතකොට මොකද්ද වෙන්නේ? NZD එක බයි වෙන්න ඕනේ. NZD එක බයි වෙනවා නම් NZD එකත් එක මොකද්ද දන්නවද හොඳටම වැඩ කරන්නේ? safe haven currency. නැත්නම් CHF, JPY වගේ කරන්සි එක්ක ඔයා මේ වගේ අවස්ථාවක NZD එක බයි කරොත් ඒක fast move වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. දැන් සමහරවිට මම බලනවා ඔන්න දැන් UK වල එනවා කොරෝනා වෛරස් ලොකු නෙගටිව් ඉම්පැක්ට් එකක් COVID-19. හරි. COVID-19 එකේ ලොකු නෙගටිව් ඉම්පැක්ට් එකක් COVID-19 වැඩි වෙලා UK ලොක්ඩවුන් කතන්දරයක් එනවා. එතකොට USD එකට එනවා ඔයා හිතන්න රීටේල් සේල්ස් පොසිටිව් එනවා. හරිද? එතකොට මම මොකද තෝරගන්නේ? දැන් යූරෝ එකටත් තියෙනවා මොන හරි නිවුස් එකක්. නමුත් මේ UK තරම් ප්‍රබල නැහැ. UK එකට මේ කොරෝනා වැඩි වෙලා මේ ලොක්ඩවුන් කරනවායි කියන එක තමයි ලොකුම ඉම්පැක්ට් එක. එතකොට USD එකට එනවා රීටේල් සෙල්ස් හොඳ විදියට. එතකොට යූරෝ එකට එනවා මොකක් හරි ඔය පොඩි PMI එකක් හරි මොකක් හරි අවුල් වෙලා. හරිද? PMI එකක් හරි සර්විස් PMI මොකක් හරි නිවුස් එකක් පොඩ්ඩක් අවුල් වෙලා එනවා. නමුත් මොකක්ද මෙතනින් ගොඩක්ම වීක් එක? යූරෝ එකද UK පවුන්ඩ් එකද? එතකොට පවුන් එක තමයි අපි තෝරගන්නේ. මොකද පවුන් එකේ ලොක්ඩවුන් කතන්දරයක් යන්නේ. මේකේ මේ සර්විස් PMI එකක් පොඩ්ඩක් අවුල් වුණායි කියලා ඒකත් එක්ක මේ USD එක ලොකුවට වැඩ කරන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මේක ලොකුවට වැඩ කරන්න නම් අපි පාලා ගන්න ඕනේ මේ ඒක කියන්නේ පවුන්ඩ් USD එක. පවුන්ඩ් USD එක මොකක්ද අපි කරන්නේ? එතකොට සෙල් කරනවා. සෙල් කරන්නේ ඇයි හේතුව? UK වල ලොක්ඩවුන් එකක් හින්දා මෙන්න මේ කරන්සි එක වීක් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ USD එකට රීටේල් සේල්ස් එකකින්ද කරන්සි එක ස්ට්‍රොං වෙනවා. එතකොට පවුන්ඩ් USD එක අපි සෙල් කරනවා. USD එක බයි කරනවා පවුන්ඩ් එක අයින් කරලා. පැහැදිලිද? මෙන්න මේ වගේ තමයි අපි තෝරගන්නේ මේ කරන්සි පෙයා එක මේ දැන් මම තව එකක් කියන්න ඔන්න USD එකට එනවා අන්එම්ප්ලොයිමන්ට් එක අඩු වෙලා එනවා. හරිද? එතකොට ඒ කියන්නේ ඒක
බුලිෂ් ඉම්පැක්ට් එකක්. හරිද? මාකට් එකේ USD ස්ට්‍රෝං කරන ඉම්පැක්ට් එකක්. ඔන්න යූරෝ එකට එනවා. ඊට පස්සේ ජර්මනි වල ඉම්පැක්ට් එක නැත්තම් මැනුෆැක්චරින් එක ෆේල් වෙලා එනවා. රින එනවා. හරිද? එතකොට ඒක මොකද? යූරෝ එකට වීක් ඉම්පැක්ට් එකක් ගේන්නේ. හරිද? යූරෝ එකට වීක් ඉම්පැක්ට් එකක්. එතකොට තව එකක් තියෙනවා මොකක් හරි AUD එකේ මොන හරි නිවුස් එකක් මොකක් හරි එක්ක මේ යාළගේ ප්‍රොඩක්ෂන් නිවුස් එකක් මොකක් හරි ඕකේ තත්ත්වේ තියෙනවා. ඕකේ. හරි? අඩුත් නැහැ වැඩිත් නැහැ. එතකොට ඔයා මොකද්ද තෝරගන්න කරන්සි එක? එතකොට ඔයා තෝරගන්න ඕනේ යූරෝ USD. AUD USD එකට වඩා මේක ෆාස්ට් මූව් වෙනවා. මොකද යූරෝ එකට නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා, USD එකට පොසිටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා. මේ සමහරට මේ යූරෝ එකට තියෙන නෙගටිව් ඉම්පැක්ට් එක ඊයේ වෙන්න පුළුවන්. ඊයේ ආපු එකක්. හැබැයි අද තමයි මේ USD එකට පොසිටිව් ඉම්පැක්ට් එකක් එන්නේ. ඒක ඔයා මාකට් එකේ ඉද්දි තමයි ඔයාට තේරෙන්නේ. දැන් ඊයේ ආපු යූරෝ නිවුස් එක අවුල් අද මට එනවා USD එකට පොසිටිව් ඉම්පැක්ට් එකක්. ඒතකොට මට යූරෝ USD හොඳ රෙසිස්ටන්ට් ලෙවල් එකකින් සෙල් කරනවා. පැහැදිලිවම ඔච්චරයි කතන්දරේ. මම මේ දේවල් කියන්නේ ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න. හරි ඊළඟට අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා. හරි S&P 500 was USD. මොකද මේ S&P 500 කියන්නේ මේ ස්ටොක් මාකට් එක. ස්ටොක් මාකට් එකනොත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ස්ටොක් මාකට් එක තියෙන වෙලාවට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මාකට් එකේ මොකද්ද රිස්ක් සෙන්ටිමන්ට් එක කියලා. මේ වගේ තියෙන වෙලාවට මාකට් එකේ මොකද්ද රිස්ක් සෙන්ටිමන්ට් එක කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හරි මේ වගේ තියෙන වෙලාවට මේ රිස්ක් ඔන් එකේ වෙලාවට මේ AUD NZD එතකොට මේ කරන්සිස් හයි බීටා කරන්සිස් ගොඩක් වෙලාවට ස්ට්‍රෝං වෙන්න ගන්නවා. CAD වගේ කරන්සිස් ගොඩක් වෙලාවට ස්ට්‍රෝං වෙන්න ගන්නවා. හරිද? එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක USD සේෆ් එකක් විදිහට වැඩ කරොත් මේ වගේ වෙලාවට ස්ට්‍රෝං වෙන්න ගන්නවා. එතකොට මේ ස්ටොක් මාකට් එකත් එක්ක නෙගටිව් තමයි හැමතිස්සෙම වැඩ කරන්නේ මේ USD එක. හරි හොඳට මතක තියාගන්න. එක ගොඩක් වෙලාවට 70%ක් වගේ නෙගටිව් වැඩ කරන්නේ. ඒක සමහර වෙලාවට වෙනස් වෙනවා. නමුත් බොහෝ වෙලාවට නෙගටිව් වැඩ කරන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවලදී ඔයා ගන්න ඕනේ JPY CHF එතකොට USD වගේ කරන්සි බයි කරන්න. මේ වගේ අවස්ථාවක AUD එතකොට CAD New Zealand මෙන්න මේ වගේ කරන්සිස් තමයි ඔයා ફોකස් කරන්න ඕනේ. මේක රිස්ක් සෙන්ටිමන්ට් එක කියලා කියනවා. මේක ගැනත් ඔයාලට අයිඩියා එකක් ඇති. ඉතින් මේක ගැන පොඩ්ඩක් මතක් කරන්න. මොකද මේ තියෙන තත්ත්වය අනුව එතකොට දැන් මේක වෙනස් වෙද්දී ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් මොන සෙන්ටිමන්ට් එකකද මාකට් එක තියෙනවා. මාකට් එකේ මූඩ් එක මොකක්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඒකත් හරි. ඩිමෝ account එක ගැන කියන්න ඕනේ. හැමෝම මේ ගැන චුට්ටක් අහගන්න. මේක හැමෝම මේ සල්ලි දානවා පොඩ්ඩක් මේක ඉගෙන ගත්තු ගම මොකද කරන්නේ කෑෂ් ඩිපොසිට් කරනවා. කෑෂ් ඩිපොසිට් කරන්න යන්න එපා ඔයා හරියට ප්‍රැක්ටිස් වෙලා නැත්තම්. මොකද මම එහෙම කියන්නේ ඩොලර් 200ක් වගේ දාලා මේක පටන් ගන්න එක නෙමෙයි වැඩේ තියෙන්නේ. ඔයා මේක හරියට ඩිමෝ account එකේ හරි ප්‍රැක්ටිස් කරන එක. ඩිමෝ account එක සමහර අය කියනවා ඩිමෝ account එක ප්‍රැක්ටිස් කරලා වැඩක් නැහැ. ඔයාලගේ ට්‍රේඩින් මේ සයිකොලොජි එක හැදෙන්නේ නැහැ. මේ රියල් කරනවා වගේ නෙමෙයි. මේම කතන්දරයක් කියනවා. හරි ඒක අපිට පිළිගන්න පුළුවන් කියමු. නමුත් හැමෝටම සල්ලි නැහැ මේ වෙලාවේ ඩිපොසිට් කරන්න. හරි. ඒ කියන්නේ ඩිපොසිට් කරනවා කියලා ඔයා ඩොලර් 200ක් ඩොලර් 100ක් දාලා ඕකේ මාසයක් විතර මේ ට්‍රේඩ් කර අතගාන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. ඔයාට කීයක් හරි හරියට ප්‍රැක්ටිස් වෙලා මාසයක් මාස 6ක් මාස 7ක් ප්‍රැක්ටිස් වෙලා හරියට කීයක් හරි වැඩිපුර ගාණක් එකතු කරලා ඩොලර් 500ක් 1000ක් දාලා මේක පටන් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. මොකද මේක බිස්නස් එකක් විදිහට කරනවා නම්. එහෙම නැත්නම් ඔයා නිකන් 0.01 වලින් දාලා ඔයාට එකෙන් ට්‍රේඩ් කරලා පොඩි ආදායමක් ගන්න එකට වඩා මම දකින්නේ අර පැත්ත හොඳයි කියලා. එතකොට මේ ඩිමෝ account එකෙත් මම කියනවා අපේ ඩිමෝ account හදන්න ගියාම දැන් මෙහෙම දෙයක් තියෙනවා. ගොඩක් බ්‍රෝකර්ස්ලා දෙන්නේ ඩිමෝ account ඩොලර් 3000 5000 10000 ඒ වගේ දෙන්නේ. දැන් ඒ වගේ ඩිමෝ account එකක් හදපුවම ඔයාගේ මයින්ඩ්සෙට් එක ඔයාට අවුල් යනවා. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාට ඩොලර් 10000ක account එකක් තියෙනවා නම් ඔයාට ඩොලර් 10000ක account එකක් ඩිමෝ හදනවා නම් හරිද? ඔයාට එතකොට මොකද්ද? ඔයාට මේක 10000ක් ඩිපොසිට් කරන්න පුළුවන් නම් විතරක්
මෙන්න මේ විදිහට account එක හදන්න. මේක මම group එකේ ඉන්න අයට කියලා තියෙනවා. නමුත් මේක මම මේ වෙනමම කියන්න හිතුවේ මේ හේතුවත් හින්දා මොකද මේකෙදිත් ගොඩක් අය මේ ලොකු රිස්ක් එක මැනේජ් කරන්න නැතුව ට්‍රේඩ් කරන්න හදන හින්දා හරි මේ ගැනත් ඔළුවේ තියාගන්න පොඩ්ඩක් ඩිමෝ account එකක් හදනවා නම් ඔයාට ඩොලර් 10000ක් දාන්න පුළුවන් නම් විතරක් ඔයා රියල් කරන දවසට ඔයාට ඩොලර් 10000ක් දාන්න පුළුවන් නම් විතරක් මේ ඩොලර් 10000ක ඩිමෝ account එකක් හදන්න. එහෙම නැත්නම් ඩොලර් 10000ක් දාන්න බැයි නම් ඔයා බොරුවට ඩොලර් 10000ක ඩිමෝ account එකක් හදන්න ට්‍රේඩ් කරන්න යන්න එපා. හරිද? එතකොට මොකද වෙන්නේ? එතකොට ඔයාගේ සයිකොලොජි අවුල් යනවා. මොකද ඔයා හැදෙන්නේ මෙන්න මේ සයිස් එකට තමයි account එක. ඊට පස්සේ ඔයා ඩිපොසිට් කරනවා ඩොලර් 200ක් ඔන්න රියල් කරන්න යද්දි. ඊට පස්සේ දානවා ලොකු ලොට් සයිස් වලින් 0.05 වගේ ලොට් සයිස් වලින් දාලා account එක වොෂ් කරගන්නවා. ඒ මොකද ඔයාගේ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ මේ 10000ට. ඔයාගේ මේ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ 10000ට. එතකොට 10000ට හරියන්න තමයි ඔයාගේ මේ ට්‍රේඩ් කරන්න ඔයා උත්සාහ කරන්නේ. හරි. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයා හැමතිස්සෙම බලන්න ඕනේ පොඩි ඩිමෝ account එකක් නැත්තම් ඩොලර් 500ක්. දැන් ඩොලර් 500ක් වගේ හදන්න බෑ අනිත් ඒවයි. ඒ කියන්නේ මේ මම දන්න විදිහට මේ පෙපර් ස්ටෝන් එතකොට IC මාකට් වගේ ඩොලර් 500ක් වගේ හදන්න බෑ. නමුත් මේ ටික් මිල් එකේ ඔයාට ඕනම ගාණක් ඔයාට 200ද 251ද 222ද 511ද කැමති ගාණක් දාලා ඩිමෝ account එකක් හදන්න පුළුවන්. දැන් මේ ඩිමෝ account එක හදනවා ඔයා ඩොලර් 500ක් දාලා. එතකොට ඔයා ට්‍රේඩ් කරන්න හිතන් ඉන්නවා නම් ඩොලර් 500ෙන් ඩොලර් 500 ඩබල් වෙනකන් ඔයා ට්‍රේඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ ඩොලර් 1000ක් වෙනකම් මේ account එක ගෙනියන්න ඕනේ. ලොකු ලොට් සයිස් වලින් නෙමෙයි 100ට දිගේ රිස්ක් එක ගෙනහිල්ලා හරි ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් මූව් කරලා ට්‍රේඩ් එක මේ මූව් වෙද්දී ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකට ගෙනල්ලා මෙන්න මේ වගේ ඔයා මේක ෆලෝ කරලා මේක 1000ට අප් කරන්න පුළුවන් කියන්නේ අන්න ඊට පස්සේ ඔයාට පුළුවන් ඩොලර් 500ක් දාලා රියල් account එකක් ඕපන් කරන්න. මොකද ඔයාගේ මයින්ඩ් සෙට් එක හැදුනෙත් මෙන්න මේ ඩොලර් 500ටම තමයි. මේක ඔයා හදාගෙන තියෙන්නේ මේ ඩොලර් 500ටම තමයි රියල් account එක. ඒකට ඔයාට ලොකුවට මේක බලපාන්නේ නැහැ. මම මේක කියන්නේ 100% සාර්ථකයි කියලා. නමුත් මේකේ බොහෝ සාර්ථකකමක් තියෙනවා. ඔයාට සල්ලි ඩිපොසිට් කරන්න අමාරුවක් තියෙනවා නම් එකපාර ලොකු ගාණක්. ඔයා හිතන්න ඔයා ලබන අවුරුද්දේ ඩොලර් 1500ක් දාලා ට්‍රේඩින් account එකක් රියල් පටන් ගන්න හිතන් ඉන්නවා. හරි. ලබන අවුරුද්දේ ඔයා පටන් ගන්න හිතගෙන. එතකොට ඔයා මොකද කරන්නේ? ටික් මිල් එකේ ඕපන් කරනවා ඔයා ඩොලර් 1500ක ඩිමෝ account එකක්. පැහැදිලිද? මේ ඩිමෝ account එක ඔයා 3000ක් වෙනකන් grow කරන්න බලනවා. 3000ක් වෙනකන් ඔයා grow කරන්න බලනවා. මේක 3000කට grow වුණාට පස්සේ තමයි ඔයා මෙන්න මේ 1500ක් දාලා ටික් මිල් එකේම වෙන්න ඕනේ නැහැ. ඕනම එකක ඔයා රියල් account එකක් හදාගන්නේ. පැහැදිලිද? එතකොට තමයි ඔයාගේ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ රිස්ක් එක කොහොමද මැනේජ් කරන්නේ ට්‍රේඩ් එක කොහොමද මැනේජ් කරන්නේ එතකොට කොහොමද ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්න ඒ දේවල් ඔක්කොම ඔයාගේ මැනේජ් වෙලා බැලන්ස් කරලා ඔයාගේ මයින්ඩ් එක හැදිලා තියෙන්නේ මොකද ඔයා 1500ම තමයි රියල් එකේ දාලා සෙල්ලම් කරන්නේ ඔයා රියල් එකේ දාලා ට්‍රේඩ් කරන්නේ 1500ම තමයි අන්න එතනදී ඔයාට වාසියක් ගේනවා මෙන්න මේ වගේ account එකකින් ඔයා ඩිමෝ ප්‍රැක්ටිස් කරපු එක. මේ වගේ account එකක් නේද ඩොලර් ලක්ෂයක් විතර දාලා ඩිමෝ ප්‍රැක්ටිස් කරලා ඩොලර් 1500ක් දාලා ට්‍රේඩ් කරන්න ගියොත් ඔයාගේ account එක වොෂ් වෙන්න පුළුවන් රියල් දැම්මම. ඒකයි තියෙන්නේ. ඒක මයින්ඩ් එක හදාගන්න එක තමන් හැමතිස්සෙම හිතන් ඩිමෝ වුණත් රියල් වුණත් තමන්ගේ සල්ලි ඩිමෝ කරන දවසේ වුණත් හිතන්න මේ මගේ සල්ලි වලින් මම ට්‍රේඩ් කරන්න කියලා මයින්ඩ් එක හදාගෙන ට්‍රේඩ් කරන්න. ඒතොර වරදින්නේ නැහැ. මේ දේවල් ටික තමයි මට කියන්න ඕනේ මේ පොඩි කාරණා ටිකක් හරි මං ආයිත් පොඩ්ඩක් මතක් කරන්නම් මෙතන කියලා දීපු ටික important of the both economic calendars ඒ කියන්නේ calendars දෙකක් පාවිච්චි කරන එකේ වටිනාකම මං කිව්වා හැමතිස්සෙම calendars දෙකකින් බලන්න එතකොට තමයි ඔයාලට හරියම විදියට idea එකක් එන්නේ හරියටම idea එකක් එන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියන එක ඒ වගේම අනිත් economic news බලා ගන්න ඕන නම් ඔයා economic calendar එක බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ ඔයා අනිත් news websites follow කරන්න ඕනේ Bloomberg CNBC BBC CNN එතකොට forex live වගේ අප්ඩේට්ස් ගන්න ඕනේ ඒවල තමයි කොහොමද මොකද්ද වෙන්නේ මේ දවස්වල රටේ තත්ත්වය මොකද කියලා යන්නේ එතකොට understand the market without fundamental news එනකම බලාගෙන ඉන්නේ අපි ට්‍රේඩ් එකක් ගන්න අපිට ටෙක්නිකලි තියෙනවා නම් අපි ගන්නවා සමහරවිට ට්‍රේඩ් එක ෆන්ඩමෙන්ටල් එක්ක මැනේජ් කරනවා අපිට ෆන්ඩමෙන්ටල් තියෙනවා නම් අපි ටෙක්නිකලි එනකම් බලන් ඉන්නේ අපි ටෙක්නිකල් ලෙවල් වලින් එක්සිට් වෙනවා නැත්නම් එන්ට්‍රි එක ගන්නවා මැනේජ් කර ගන්නවා ඒක ඒ අදාළ අනුව අපි වෙනස් වෙන්න ඕනේ මොකද අපිට ඕන විදියට මාකට් එක වෙනස් වෙන්නේ නැහැ මේ දේවල් ඔළුවේ තියාගන්න
තියාගන්න. stay patient for the right entry levels. හැමතිස්සෙම මාකට් එකේ නිවුස් එක ආපු ගමන් ට්‍රේඩ් එක දාන්න යන්න එපා. ආපු ගමන් ට්‍රේඩ් එක කරන්න යන්න එපා කියන්නේ මොකද මම සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්නේ 5 minute 15 minute chart වල නෙමෙයි 4 hour 1 hour වගේ chart වල. ඉතින් 4 hour තමයි ගොඩක්ම යූස් කරන්නේ 1 hour එකටත් වඩා. ඉතින් මට හදිස්සියක් නෑ නිවුස් එක ආපු ගමන් ඩෝන් ගාලා එවෙලෙම එන්ට්‍රි එක අරගෙන නිකන් ලොස් එක පැත්තට මාකට් එක යවන්න. සමහරට එහෙම අවස්ථා තිබිලා තියෙනවා මගෙත් ඉවසීම නැතිකම නිසා. ගොඩක් වෙලාවට pending orders, important of the pending orders, pending order එකක් දාගන්න. pending order එකක් දාගන්න කියන්නේ මෙහෙම මං කිව්වොත් මෙන්න මේ විදිහට මාකට් එක යද්දි ඔයාලට මෙතනදී නිවුස් එක ආවනම් මෙතන මෙහෙම යනවා නම් මාකට් එක ඔයාලට මෙන්න මෙතනදී නිවුස් එක ආවනම් ඔයා මෙන්න මේ resistance level එකෙන් pending order එකක් දාගත්තම මෙන්න මේක ටච් කරලා මාකට් එක සෙල් වෙනවා. ඒතකොට මෙන්න මෙතන තියෙන risk එක අඩුයි. මෙතන ඉඳන් ගන්නවට වඩා මෙතන ඉඳන් ඔයා risk කරන ගාන ඩොලර් 20ක් නම් හැබැයි මෙතනින් ඔයා ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගත්තොත් ඩොලර් 5යි ඔයා risk කරලා තියෙන්නේ. පැහැදිලිද? අන්න ඕ වගේ දේවල් ඔළුවේ තියාගන්න ඒක කියන්න ඕන වුණා. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? කරන්සි පෙයාර් එක සිලෙක්ට් කරද්දිත් මම ඔයාලට කිව්වා හැමතිස්සෙම ඊයේ ආව කරන්සි එක ඊයේ යූරෝ එකට නෙගටිව් ඉම්පැක්ට් එකක් ආවා නම් මාකට් එක තව ටිකක් බයි වෙනවා නම් අපි හදිස්සි වෙන්නේ නැහැ. මොකද හෙට එන්න තියෙනවා USD එකට පොසිටිව් ඉම්පැක්ට් එකක්. ඒක අපි තෝරගන්නවා ෆෝකාස්ට් එකට අනුව. ෆෝකාස්ට් එකට අනුව තෝරගෙන අපි ඒකට එන්ට්‍රි එක ගන්නවා. පැහැදිලිවම. එතකොට ඒ එන්ට්‍රි එක ගන්න අපි තව ටිකක් බලාගෙන ඉඳලා හරි වෙලාවෙදී රයිට් එන්ට්‍රි එක ගන්නවා. මොකද කරන්සි එකට අපිට වීක් පොයින්ට් එකක් තියෙනවා. ස්ට්‍රෝං පොයින්ට් එකක් එනකන් අපි බලාගෙන ඉඳලා ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්නවා. හැමතිස්සෙම වීක් කරන්සි එක තෝරන්නේ ස්ට්‍රෙන්ත් මීටර් එකෙන්ම නෙමෙයි. ස්ට්‍රෙන්ත් මීටර් එක එවෙලට වැඩ කරන වෙලාව තියෙනවා. නමුත් ඊට අමතරව බලද්දී අපිට වීක් කරන්සි එක තෝරන්න අනිත් ජියෝපොලිටිකල් ලෝ ඉකොනොමික් ඉම්පැක්ට් වලින් අපිට තෝරගන්න පුළුවන් මේ කරන්සි පෙයාර් එක. මං කිව්වා වගේ මේජර් කරන්සිස් එක ගොඩක් වෙලාවට මේජර් කරන්සිස් වලට ඉම්පැක්ට් එකක් එනවා නම් ගොඩක් වෙලාවට CHF JPY වගේ කරන්සි ඒ වලට ලොකුවටම රියැක්ට් කරනවා. ඒකත් මතක තියාගන්න. හරි ඩිමෝ account ප්‍රැක්ටිස් එක ඩිමෝ account එක ප්‍රැක්ටිස් කරද්දී මං කිව්වා 500ක් ඩොලර් ඔයා දාන්න ඉන්න ගාන 500ද කීයද මට වැඩක් නැහැ. ඔයා දාන්න ඉන්න ගාන ඔයා රියල් කරද්දී කවදා හරි ඩිපොසිට් කරන්න ඔළුවේ ගානක් හිතාගෙන ඉන්නවනේ. අන්න ඒ ගානට ටික්මිල් එකේ account එකක් හදාගෙන ඒකෙන් ප්‍රැක්ටිස් කරන්න. ඒක ඩබල් කරන්න. ඩබල් කරාට පස්සේ ඔයා IC මාකට් හෝ පෙපර්ස්ටෝන් මොන යම් account එකක රියල් account එකක් ඕපන් කරලා ඔයා ට්‍රේඩ් කරන්න පටන් ගන්න. ඒක ගැටලුවක් නැහැ. ඔයා කොහොම වුණත් ඔයා දාන්න හිතන් ඉන්න ගානට තමයි ඩිමෝ account එක හදන්නේ. මම මේ ටික් මිල් එක යූස් කරේ. මොකද ඒකේ අපිට කැමති ගානක් දාන්න පුළුවන්. ඒක මම කිව්වා S&P 500 vs USD එකත් එක නෙගටිව් ඉම්පැක්ට් එකක් එන්නේ. ඉතින් ඔයාලට ඒකේ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ රිස්ක් සෙන්ටිමන්ට් එක රිස්ක් ඔන් රිස්ක් ඔෆ් සෙන්ටිමන්ට් එක ගැන මම ඒක කිව්වා පැහැදිලිව. Central Bank rules about the forex. එතකොට මම ඒක ගැන මම කියන්නම්. අපේ දැන් අපි හැමෝම වගේ කරන වැරද්දක් තියෙනවා. ගොඩක් මේ අපේ රියල් account publish කරගෙන අපි profit කරපුවම අපේ ගාන ලොකුවට publish කරගෙන අපි ඒවා හැම තැනම ෂෙයා කරනවා. ඉතින් මේ දේ කරන්න යන්න එපා. තව ටිකක් ඉස්සරහට දැන් මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඉතින් මම දන්න විදිහට දැන් ලංකාවේ තියෙන තත්ත්වය අනුව ගොඩක් ෆොරෙක්ස් එක බ්ලොක් වේගන එන්නේ. ඒ කියන්නේ ෆොරෙක්ස් එකට තියෙන ඉඩ ඇහිරිලා තියෙන්නේ. මොකද මේ හැමෝම පොඩි අය A level O level ලිව්ව ගමන් මේකට ඇවිල්ලා මේක සල්ලි රියල් මනේ ඩිපොසිට් කළා. මම ඒකයි කලිනුත් කිව්වේ ඩිමෝ account එක ප්‍රැක්ටිස් කරන රියල් දාන්න එපයි කියලා එකපාර. මොකද මේක නැති වෙන්න ඔයාලා ලොස් වෙන්න මේක කරන අයට ලංකාවේ මේක ඉඩ ඇහිරෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම මේක ගැන කියන්න හේතුවේ. ඉතින් සෙන්ට්‍රල් බැංක් එකෙන් ඔයාලා දන්නවා රූල්ස් දාලා තියෙනවා මේ ෆයිනෑන්ෂල් මේවා පබ්ලිෂ් කරන්න බෑ. මේ වලට ඉන්වෙස්ට් කරන්න බෑ. ඉන්වෙස්ට් කරන්න කාවත් ඔයාලට අපිට මේක කියන්න බෑ මේකට ඉන්වෙස්ට් කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ රූල්ස් තියෙනවා. මෙතන මේ රූල්ස් එන්න තව තද වෙනවා. මොකද හිර වෙනවා අපිට මේක කරන්න බැරි තත්ත්වෙටම. ඒක හින්දා එහෙම කරගන්න එපා. තමන්ගේ රියල් account තියෙනවා නම් රියල් account එකේ කීයද ඔයා ප්‍රොෆිට් කරා නම් ඔයාගේ ප්‍රොෆිට් එක ඔයාට. ඒ කියන්නේ ඔයා රියල් එකේ හරි ඩිමෝ එකේ හරි ඔයා ප්‍රොෆිට් කරා නම් රියල් account එක නම් හොඳයි. ප්‍රොෆිට් කරා නම් ඔයාගේ ප්‍රොෆිට් එක ඔයාට. ඒක ලොකුවට පබ්ලිෂ් කරන්න යන්න ඕනේ නැහැ. පබ්ලිෂ් කරන්න ඕනේ නැහැ කියන්නේ මම මෙච්චර ප්‍රොෆිට් අච්චර ප්‍රොෆිට් කියලා ඒක නිකන් මේ ගෲප් වල දාලා එහෙම පබ්ලිෂ් කරන්න යන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ අපේ ගෲප් එකේ දාන කතන්දරයක් නෙමෙයි මම මේ කියන්නේ. හැමදාම මම දැකලා තියෙනවා Facebook එකේ එහෙම සමහර අය ගොඩක් මේක ෂෙයා කරනවා. මේ මම මෙච්චරයි මම මේ account manage කරනවා නම් කියලා. නමුත් ඒක ඇත්ත. නමුත් ඒකෙන් වෙන්නේ දැන් ඔයාට ඒකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. සමහර විට මේ නීති හැදෙන්න ගත්තොත් මේ සම්බන්ධයෙන් ඔයාලගේ
ඩීටේල්ස් එයාලට ගිහිල්ලා තියෙනවා නම් අන්න එතනදී ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ ගැනත් ඔයාලා ඔළුවේ තියාගන්න. අනිත් එක තමයි මේ myFX book එක ගැන මම කියලා නැහැ. myFX book එක ගැන කියන්න තරම් ලොකු දෙයක් නැහැ. myFX book එක ඔයා කනෙක්ට් කරනවා නම් ඔයාගේ ඔයා account management වගේ කරනවා නම් විතරක් ඔයාගේ පාස්වර්ඩ් ඉන්වෙස්ටර් පාස්වර්ඩ් ෂෙයා කරන්න. එහෙම නැත්නම් ඔයා ඒවා කරලා තේරුමක් නැහැ. ඔයා මොකොත් account management කරන්නේ නැත්නම් ඔයාගේ ඉන්වෙස්ට් පාස්වර්ඩ් නැත්නම් myFX book profile ෂෙයා කරලා තේරුමක් නැහැ. මොකද එහෙම තේරුමක් නැහැ කියන්නේ ඔයාට ඒකෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ growth එක කොහොමද කියලා. නමුත් තව කෙනෙකුට ඒකෙන් වැදගත් දෙයක් වෙන්නේ නැහැ. ඔයා account management කරන්නේ නැත්නම්. කරනවා නම් අනිවාර්යෙන් මේවා ෂෙයා කරලා ඔයාගේ customers base එක වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තේරුමක් නැහැ. මොකද ඒක ඔයාට පස්සට බලපාන්න පුළුවන්. මේ මොන හරි හරියටම මේක රූල්ස් හැදිලා මේක තව ටිකක් බ්ලොක් වෙන්න ගත්තොත් මේ forex එක ලංකාවේ. ඉතින් මේක ලංකාවේ ඉන්න සෙට් එකට තමයි ගොඩක්ම මම පැහැදිලිව ගන්න පොඩි මල්ලිලා ඉන්න අය ඔක්කොම මේ 200 300 දාලා forex කරන්න යන්න එපා. චුට්ටක් demo account එක practice වෙන්න. ඔයාට මේ business එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාට මේකේ profit ගන්න පුළුවන්. ඔයාගේ demo account එක ඔයා double කරා මාස 6ක් මාස 8ක් යද්දි. අන්න එහෙමනම් ඔයා ඊළඟ අවුරුද්දේ සල්ලි දාලා වැඩේ පටන් ගන්න. එහෙම නැත්නම් ආවට ගියාට කවුරුත් කියනවට සල්ලි දාන්න එපා. ඔය ටිකත් මට කියන්න ඕන වුණා. එහෙනම් පොඩි වීඩියෝ එකක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. මොන හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. එහෙනම් කට්ටියටම ජය.